හොඳයි සාදු 2021 වසරේ සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා බිනර පුර පසළොස්වක පොහොය දවසේ පැවැත් වූ භාවනා වැඩසටහන ප්‍රඥාවන්ත පින්නතුනි හැම දිනාම තමන්ගේ හිත සංසුම් කරගන්න ධර්මාබෝධයේ පිණිස ස්වභාවය තුලම සංසුන් වෙන්න ඉඩ හරින්න සංසුන් කිරීම කියලා කියන්නේ පාලනයෙන් යුක්ත දෙයක් පීඩනයෙන් යුක්ත දෙයක් අසහනය වැඩි දෙයක් කම්පනය වැඩි දෙයක් නමුත් සංසුන් වෙන්නට ඉඩ හැරීම සංසුන් වෙන්නට ඉඩ හැරීම පාලනයෙන් තොරයි පීඩනයෙන් තොරයි අසහනයෙන් තොරයි කම්පනයෙන් තොරයි ඒක සිද්ධ වෙන්නේ අවබෝධය තුලින් බලපෑම් තුලින් නෙවෙයි අනකිරීම තුලින් නෙවෙයි විධාන තුලින් නෙවෙයි ඒක තමයි සියලු පාලනයන්ගෙන් නිදහස් වූ මොහොත සියලු තර්කවලින් නිදහස් වූ මොහොත සියලු බලපෑම් සියලු විධානවලින් නිදහස් වූ මොහොත එන සංඥා ගන්නෙත් නැත්නම් අලුතෙන් සංඥා දෙන්නෙත් නැත්නම් මොනතරම් නිසසල සංසුන් මනසක්ද තියෙන්නේ කියලා ඔබටම අවබෝධ කරගන්න පුළුවන් එන සංඥා ගන්නෙත් නැත්නම්
අලුතෙන් සංඥා දෙන්නෙත් නැත්නම් මොනතරම් සංසුන් මනසක් ඔබට පවතීවිද? පින්වතුනි, ඔබටම ඒක දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් ඔබ තුලම. මේකේ අවස්ථා දෙකක් සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි සංඥා දෙනවා. අනිත් එක තමයි සංඥා ගන්නවා. එකක් සංඥා දෙනවා, අනිත් එක සංඥා ගන්නවා. අන්නේ ක්‍රියාවලිය තුල තමයි මිනිස්සෙක් කම්පණයටපත් වෙන්නේ. පුදුන් ස්වභාවයේ සිටින කෙනෙකුට සංඥා පැමිණෙන එකනොත් ශාල වශයෙන් බාධා තියෙනවා. ඒ වගේම තමා විසින් අනවබෝධයේ හේතුවෙන් ලබා දෙන සංඥා හේතු වෙනොත් බාධා තියෙනවා. නමුත් ධර්මය හොඳින් අවබෝධ කරගත්ත කෙනෙකුට සංඥා එන එකෙන් බාධාවක් නැතුව බොහෝ දුරට සිටීමේ හැකියාව පවතිනවා. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට සංඥා එන එකෙන් බාධාවක් නැතුව සිටින්නට බොහෝ දුරට හැකියාවක් තියෙනවා. උත්තාන කර්මයක් අනුව සංඥාවක් දීලා ආර්ය ශ්‍රාවකෙක් රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු කළත් උන්වහන්සේලා ඒ සංඥා දෙන එකෙන් වැළකුණු ගමන් අර ආධ්‍යාත්මයෙන් පැමිණෙන සංඥා නිරෝධය නිසා සංඥා නිරෝධයෙන් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා උන්වහන්සේලාගේ හිත අර කැළඹුණේ නැති
දිය විලක් වගේ බොහෝම නිශ්චලව පවතිනවා. බොහෝම නිශ්චලව පවතිනවා. පුහුදුන් සිත කැළඹිලා තියෙන්නේ. මඩ වෙලා තියෙන්නේ. කොහොමද ඒ සිත කැළඹීම් වලින් වළක්ව ගන්නේ? ඒක තමයි පින්නතුනි අවබෝධය. අවබෝධය. ලෝකේ පවතින තත්වය ස්වභාවය වෙනස් වීම පරමාර්ථමය වශයෙන් හඳුනා ගැනීම. ඒ පරමාර්ථමය වශයෙන් හඳුනා ගැනීම තුල මනස කැළඹෙන්නේ නැහැ. මනස මඩ වෙන්නේ නැහැ. මනස බොර වෙන්නේ නැහැ. එක පුංචි උදාහරණයකින් පැහැදිලි කරනවා නම් නිශ්චලව පවතින දිය විලක් මතට ෂණයක් තුල වැටුණු ගසක කොළයක් නිසා ෂණයක් තුල ඇතිවන ජල රැල්ලක්සේ ඒක ෂණිකව ඇති වෙලා ස්වභාවය තුලම සංසිඳී යනවා. ඒක බොහොම පුංචි වෙලාවයි පවතින්නේ. ඒක තමයි ආර්ය ශ්‍රාවකයෙකුගේ මනසේ ස්වභාවය. එලීම් ගැටීම් වලට එලීම් ගැටීම් වලට හේතු වෙන්නේ මමත්වය. මේ සියලුම
දුක්වලට හේතුව මමත්වය. සතරපා දුක්වලට හේතුව මමත්වය. මේ ලෝකේ අයිතියක් නැති බව තේරුම් ගැනීමම තමයි මමත්වය දුරු කිරීමේ මාර්ගය. මේ කලබලයක් තියෙන්නේ අයිතියක් ඇති කියන විශ්වාසය නිසා. අයිතියක් ඇත යනුවෙන් සලකාගෙන සිටින සියල්ලටම පරමාර්ථ සත්‍යවාදී යථාර්ථවාදී අයිතියක් නොමැති බව ඔබ අවබෝධ කරගන්නට ඕනේ. ඒ අයිතියක් නැත කියන වචනයට කියන වචනය තමයි අනිත්‍ය. අයිතියක් නැත කියන වචනයට කියන වචනයක් තමයි අනිත්‍ය. අයිතියක් නැති බව අයිති කරගන්න බෑ. අයිතියක් නැති බව අයිති කරගන්න බෑ. අයිති කරගෙන හිටියට තමන් හිතූ පරිදි පවතින්නේ නැහැ. පවත්වන්න බෑ. අල්ලගන්න බෑ. අන්න ඒ නිසාම අයිතියකුත් නැහැ. එහෙමනම් ඔබට මේ අනිත්‍යයි කියනකොට සිහි කැඳ වෙන්න ඕනේ කුමක්ද? අයිතියක් නැහැ කියන කාරණය. අයිතියක් නැහැ කියන කාරණය. හිතේ විශාල ගැටීම් හට ගන්නවා මේ අයිතියක් පාදක කරගෙන. මේ සිත කම්පණය වෙන්නේ අයිතියක් ලබා ගන්න. අයිතියක් ලබා ගන්න. අයිතියක් බෙදා ගන්න. මම කියන හැඟීම නැගගෙන එනකොට කල්පනා කරලා බලන්න පුළුවන් අයිතියක් නැත. වික්ෂිප්ත භාවයක් හට ගන්නකොට කල්පනා කරලා බලන්න පුළුවන් අයිතියක් නැත. සංඥා එනකොට කල්පනා කරන්න පුළුවන්
අයිතියක් නැත. ඒ අයිතියක් නැත කියන ඥානයක් සැකසෙන්න තමයි අවශ්‍ය කරන්නේ. පින්නතුනි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන කාරණාවක් තියෙනවා. පහළ වෙන ඕනෑම දෙයකට අයිතියක් නැහැ කියලා හිතලා ඉන්න නෙවෙයි මේ පැහැදිලි කරන්නේ. ඒ වචන ගිරවෙක් වගේ මතක තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක අවබෝධාත්මකව දකින්න කෙනෙක්. අවබෝධාත්මකව දකින්න කෙනෙක්. අවබෝධාත්මකව දකිනවා නම් යථා ස්වභාවය හඳුනනවා නම් අයිතියක් නැහැ කියලා හිතුවේ නැතත් කමක් නැහැ. ඒක ඒ මොහොත තුලදී සිටිවිල්ලක් පමණක්ම වෙනවා. මොකද ඒ අවබෝධාත්මක දැක්මයි අවශ්‍ය කරන්නේ. මේ අවබෝධාත්මක දැක්මකුත් එක්ක අයිතියක් නැහැ කියලා කල්පනා කරනකොට ඇති කරන ඕනම චිත්ත වේගයක් සංසිඳු වීමේ හැකියාව තියෙනවා. බලන්න ඔබේ ජීවිතේ ඇති කරගන්නා කලබගෑනි ආරවුල් අයිතියක් තියෙන දේවල් වලටද කියලා. යම් කිසි මනෝභාවයක් හදාගෙන ඒ මනෝභාවයේ එළඹිලා ඒ මනෝභාවය ආස්වාදය කරනවා. ඒ ආස්වාදය කිරීමේ ස්වභාවය ඒ ආස්වාදය කරන තැනැත්තාම නැවත නැවත දකිනවා. ඒවායේ වෙනස් වීම දකිනවා. සැප දුකට පෙරලෙනවා. දුක බයට පෙරලෙනවා. නැවත වතාවක් ප්‍රබෝධයට සතුටට පෙරලෙනවා. ඒ සියල්ලම මනෝභාවයන්. මුළු ජීවිතේම මනෝභාවයන් රාශියක එකමුතුවක්. මේ මනෝභාවයන්ට නේද මේ රැවටිලා සිටින්නේ.
මම මගේ ආත්මයේ වශයෙන් මුල් වෙලා ඉන්නේ. ඒ ආදි වශයෙන් කල්පනා කරනකොට එතන තියෙන කුමක්ද පින්නතුනි? අනිත්‍ය. එතන තියෙනවා අනිත්‍ය. මේ විදිහට අවබෝධය වැඩි දියුණු කරගෙන යනකොට එයාට පැහැදිලි වෙනවා දවසක මේ ලෝකයට කිසිදු නිර්වචනයක් ලබා දෙන්න බෑ කියලා. අන්න එතනින් තමයි නිරෝධ ගාමිනී පටිපදාව ආරම්භ වෙන්නේ. නිරෝධ ගාමිනී පටිපදාව ආරම්භ වෙන්නේ. එතනට එකවර කෙනෙකුට ළඟා වෙන්න අපහසුයි. අවබෝධයෙන්මයි ළඟා වෙන්නේ. අවබෝධයෙන්මයි ඒ සංහිඳියාව තමන්ගේ ආධ්‍යාත්මයේ තුලින් මතු කරගන්නේ. ඊට පස්සේ තමයි මේ ලෝකෙට නිර්වචනයන් මේ ලෝකෙට අගයන් ලබා දෙන සීමාවෙන් ඔබට ගමන් කරන්නේ. අන්න ඒකට කියනවා පින්නතුනි ලෝකෝත්තර මාර්ගය කියලා. ලෝකෝත්තර දැක්ම කියලා. අපි මේ මනස එක එක කෝණවලට තියලා බලනවා. මේක කොහොමද කියලා. හැම මොහොතකදීම අපි සිද්ධ කළේ නිවන් දකින්න කැමැති පිළිවෙලට, Taman රස විඳින්න කැමැති පිළිවෙලට ඒ කෝණය හදාගත්තා. එතන කෝණය හදපු කෙනෙක් ඉන්නවා. හදපු කෙනා ඉන්නකම් තමන්ට තමන්ගේ නියම ගති ස්වභාවය පේන්නේ නැහැ. ස්වභාවිකත්වය පේන්නේ නැහැ. ස්වභාවිකත්වයේ අභිබවා ස්වභාවිකත්වයේ භාගාගෙන යටපත් කරගෙන පුද්ගලත්වයේ ඉස්මතු වෙනවා. මෙන්න මේ කාරණේ ඔබ හොඳින් වටහා ගත යුතුයි. මේ මොහොත තුලදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මකාය ඔබ ඉදිරියට වැඩම කර සිටින්නේ. වචනය ග්‍රහණය කරන්නට උත්සාහ කරන්න එපා. වචනය ග්‍රහණය කිරීම තුළ
කෙනෙකුගේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම වැඩසටහන් රාශියකට සහභාගී වූ පමණින් කෙනෙකුගේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වෙන්නේ නිර්වාණ ධර්මය ගැන සිතීමෙන්, විමසීමෙන්, ලෝකෝත්තර ධර්මය ගැන සිතීමෙන්, විමසීමෙන්. එක වෙනත් විදිහකින් කියනවා නම් වචන නොමැතිව ධර්මයට ඇහුම්කන් දීමෙන්. වචන නොමැතිව ධර්මයට ඇහුම්කන් දීමෙන්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිහිරි ඔබගේ කනට නෙවෙයි පින්නතුනි, ඔබගේ මනසට, ගැඹුරු ආධ්‍යාත්මයට. උන්වහන්සේ සෑම වෙලාවකදීම සද්ධර්මයේ දේශනා කළේ හදවතට දැනෙන විදිහට. වචන අල්ලගත් අය, වචන ඔස්සේ දුවපු අය කවදාවත් ධර්මය ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. නමුත් කිසිදු දැනුමක් නැති සුනීත සෝපාක වගේ පුංචි දරුවන් පවා තථාගත දර්ශනය ප්‍රත්‍යක්ෂ කළේ ඒ මොහොත තුල දහම විමසපු නිසා, ප්‍රඥාවන්ත වුණු නිසා. කවුරු හරි හිතාගෙන ඉන්නවනම් නිවන් ධර්මය අපිට කියලා දෙයි කියලා, එහෙම කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ලෝකේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එනිසා නිවන් ධර්මය බලාපොරොත්තුෙන් ධර්මය ශ්‍රවණය කරන්න එපා. මේ අහන මොහොතේ තමන්ට ලැබුණු පිළිතුර තුල නිවන් ධර්මයේ නැති නිසා ඊළඟ වචනයේදී නිවන් ධර්මය දේශනා කරાવી කියලා මේ පින්නතුන් හිතාගෙන ඉන්නවනම් ඒ අදහස ඉවත් කරගන්න ඕනේ. ඊළඟ වචනයේදී එහෙම නිවන් ධර්මය කියවෙන්නේ නැහැ. කියන වචන උපාදානය නොකර ඒ වචන තමන්ගේ දැනුමට
දෘෂ්ටියට සංකල්පයට ගලපන්නේ නැතුව වචනේ සාරය විමර්ශනය කළොත් නිවන් ධර්මය Taman තුලින්ම මතු කරගන්න පුළුවන්. පින්නතුනි මේ තථාගත දර්ශනය සරල එකක්වත් ගැඹුරු එකක්වත් නෙවෙයි. සරල බව හෝ ගැඹුරු බව පදනම් වෙන්නේ ඔබගේ ඥාණයට අනුකූලව ඥාණයට සාපේක්ෂව. පුද්ගලත්වයේ මුල් කරගෙන මමත්වයේ මුල් කරගෙන ධර්මය ශ්‍රවණය කිරීමේදී ඒ ධර්මයේ ගැඹුරු හෝ සරල ලෙසට ඔබට විනිශ්චයක් ලබා දෙනවා. ඔබ ඒ විනිශ්චය ලබා නොදිය යුතුයි. කෙනෙක් නොවි ධර්මයේ ඇසිය යුතුයි. පුද්ගල මාන වලින් තොරව ධර්මයේ ඇසිය යුතුයි. ඒ වගේම ධර්මයේ ඇසිය යුත්තේ දෙසවන් වලින් නොව ගැඹුරු ආධ්‍යාත්මයෙන් බව ඔබ ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. එවිට ඔබට වචන නොඇසෙනු ඇත. එවිට ඔබට වචන නොඇසෙනු ඇත. වචන නොඇසෙන මොහොත එහෙම නැත්නම් නිහඬ බව බිඳගෙන ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුල ගොඩ නැගෙන නිහඬ බව තුලින් ඔබ නිවන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා අනුමානයි. නිහඬ බව බිඳගෙන ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුල ගොඩ නැගෙන නිහඬ බව තුලින් ඔබ නිවන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා අනුමානයි. ඒ සඳහා ඔබ නුවණ අවදි කර විමසිය යුතුයි. දෘෂ්ටි ග්‍රහණය නොකර විමසිය යුතුයි. සංකල්ප මතවාද දැනුම මුසු නොකර විමසිය යුතුයි. සමහර පින්නතුන් මේක හරි කියන පදනමෙන් ධර්මයට සවන් දෙනවා. එයාට ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ.
සමහර පින්නතුන් මේක වැරදි කියන කුතුහලයෙන් විචිකිච්ඡාවෙන් ධර්මයට සවන් දෙනවා. ඒ අයටත් නිවන් ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා දැනුමට සංකල්පවලට දෘෂ්ටි වැනි පදනම් වලටපත් නොවි ප්‍රත්‍යක්ෂතාවයටම මුල් තැනදී ධර්මය ඇසිය යුතුයි. ලෝකේ ඉන්ද්‍රියවලට ගෝචර වන ධර්මතා සමග මිනිස්සු සංකල්ප දෘෂ්ටි හදාගෙන ඒවත් එක්ක ඇලෙනවා ගැටෙනවා. ඒ වුණාට ඉන්ද්‍රයන් ආසන්නයේම සිටින මමත්වයේ දෙස බලන්නේ නැහැ. එවන් වූ ලෝකයක් තුල තමයි ලෝතර බුදු කෙනෙක් පහළ වෙලා මේ ආශ්‍රිමත් ගාම්භීර ධර්මයේ දේශනා කරන්නේ. ඒ පහළ වීමේදී අපිට ගවේෂණය කරන්න කියලා දුන්නා ආත්ම ගවේෂණය. ආත්ම ගවේෂණය. මම කවුද? මම කියා මට දැනෙන්නේ කුමක්ද? මම කවුද? මම කියා මට දැනෙන්නේ කුමක්ද? මේ මොහොත තුලදී මමත්වයේ මුල් කරගෙන ඔබ ධර්මයට සවන් දෙනවා නම් මේ පැහැදිලි කරන්නා වූ විශ්වීය ධර්මය ඔබට මුණ නොගැසෙනු ඇත. මෙහි මමෙක් ඇත කියන සීමාවෙන් පිටට ඔබගේ මනස ගමන් කළ යුතුයි. මෙහි මමෙක් නැත කියන සීමාවෙන් පිටටද ඔබගේ මනස ගමන් කළ යුතුයි. එක නිරායාසයේ තුල සිදුවිය යුත්තක් මිස පුද්ගලත්වයේ ක්‍රියාවක් නොවිය යුතුයි. ඔබ සෑම විටම ඔබ වෙතටම යොමු වෙන්න.
ඔබ තුලින්ම හොඳ හෝ නරක නොවන පුද්ගලයෙක් දකින්න. මේ කරුණු ඊටා ගැඹීර විය හැකි වුවත් මේ කරුණු සමග නිතර නිතර ගැටෙන්න විමසන්න වචනේ ඉක්මවා දකින්න ගැටෙන සෑම අවස්ථාවකදීම ඔබගේ අවිද්‍යාව ෂය වනු ඇත. එවිට ටිකෙන් ටික මමංකාරය ගෙවි අතුරුදන් වනු ඇත. වචනේ ඉක්මවා දේශනා කරන මේ මොහොතේ වචනේ ඉක්මවා සවන් දෙන්න. එවිට සත්‍ය ඔබ තුලින්ම ජීවමාන වේවි. බිනර පුර 15ක පොහොය දවසේ භාවනා වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා. මේ වචනේ ඉක්මවා ගිය සදහම් හඬ ඔබට ඇසේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.